සුබ දවසක් වේවා දරුවනි සියලු දෙනාටම. අද දින සිසිර ඇකඩමි YouTube නාලිකාවට ඔයගොල්ලෝ සියලු දෙනාම මම ඉතාමත්ම සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මේ දිනවල කොරෝනා උදවිය හින්දා පාසල නිවාඩු දීලා තියෙන මේ වගේ අවස්ථාවකදී ඔයගොල්ලෝ වෙනුවෙන් මෙවැනි YouTube නාලිකාවක් කිරීමට මට සිතුණා. ඉතින් මේකෙන් ඔයගොල්ලෝ උපරිම ඵල නෙලා ගන්න හැටියට මා ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. අද දින මම ඔයගොල්ලොත් එක්කලා කතා කිරීමට සූදානම් වෙන්නේ 10 වසරේ ප්‍රස්ථාර පිළිබඳව ප්‍රස්ථාර කියන පාඩමේ සරල රේඛාව කියන කොටස පිළිබඳව. සාමාන්‍යයෙන් සරල රේඛාවක් අඳින්න නම් අපිට ඛණ්ඩාංග කීයක් ඕනේද? සරල රේඛාවක් අඳින්න අපිට ඛණ්ඩාංග කීයක් ඕනේද? ඔව් කොහේ හරි ලක්ෂ දෙකක් තිබ්බනම් ඒක යා කරපු ගමන් සරල රේඛාව. හැබැයි මේ ඛණ්ඩාංග දෙකම හරිද වැරදිද කියලා අපිට තීරණය කරගන්න හරි නිශ්චිත ක්‍රමයක් නැහැනේ. ඒකින්ද අපි ඛණ්ඩාංග තුනක්ම හොයාගමු. එතකොට අපිට මේ ඛණ්ඩාංග තුනම එක පේළියට ආවොත් අනිවාර්යයෙන්ම ඒක ඛණ්ඩාංග තුනම හරියි කියලා අපිට තීරණයකට එන්න පුළුවන්. එහෙනම් ඒකත් මතක තියාගන්න. සාමාන්‍යයෙන් සරල රේඛාවක සමීකරණය මෙන්න මේ ආකාරය ගන්නවා. මොකද්ද? y සමානයි mx ධන c ආකාරය. ඒ කියන්නේ y සමානයි 5x ධන 3. y සමානයි ඍණ 2යි x ධන 2. අන්න ඒ වගේ. මේ m අකුරටයි c අකුරටයි තියෙන තැන් දෙකට ඉලක්කම් දෙකක් වෙනවා. අන්න ඒ ආකාරය ගන්න. y සමානයි මේකෙදී අපි මේ m අකුරට කියනවා මේ අඳින සරල රේඛාවේ අනුක්‍රමණය කියලා. මේකේ x වල සංගුණකයෙන් m කියන්නේ. x වල සංගුණකයට m යනු අනුක්‍රමණය වේ කියලා අපි කියනවා. ඒ වගේම මෙතන තියෙන නියත පදයක්. අර මං කියේ y සමානයි 5x ධන 3. 3 අන්න ඒ වගේ. එතකොට මේ නියත පදයට අපි කියනවා මේ සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය කියලා. එතකොට අපි දැනට මතක තියාගමු m කියන්නේ අනුක්‍රමණය, c කියන්නේ අන්තක්ඛණ්ඩය. අපි මේ අනුක්‍රමණය කියන්නේ මොකද්ද? අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද්ද කියලා අපි තව චුට්ටකින් සාකච්ඡා කරනවා. දැනට යා වචන දෙක මතක තියාගන්න. එහෙමනම් ළමයි මම මේ සරල රේඛා කීපයක් දීලා තියෙනවා. බලන්න මේ ඔක්කොම මේ ආකාරයේද කියලා. y සමානයි mx ධන c. y සමානයි mx ධන c. දැකද? ඒ ආකාරයේ මෙතන හැබැයි මේ y සමානයි mx විතරයි තියෙන්නේ c නෑ. එහෙනම් අපි බලමු මේ රේඛා ටිකේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය කීයේද කියලා. බලන්න මේකේ m අකුර වෙනුවට තියෙන කීයද? m අකුර වෙනුවට තියෙන කීයද? 3 නේ. mx 3 තියෙන්නේ. ඒ කියන්නේ අනුක්‍රමණය 3යි. දැන් මට කියන්න බලන්න මේකේ අන්තක්ඛණ්ඩය වෙනුවට කීයක් තියෙන්නේ? c වෙනුවට තියෙන කීයද? 2. එහෙනම් මේ සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය 2යි. හරි? ඒ විදිහටම බලන්නකො මේ රේඛාවේ අනුක්‍රමණය කීයද? m. ඍණ 3යි. මේ රේඛාවේ අන්තක්ඛණ්ඩය කීයද? ධන 2යි. මේ රේඛාවේ අනුක්‍රමණය කීයද? 5යි x දෙදින්නේ. එහෙනම් අනුක්‍රමණය 5යි. හොඳේ 5යි x නෙමෙයි 5යි. x වල සංගුණකයට තමයි අනුක්‍රමණය කියන්නේ. අන්තක්ඛණ්ඩය ඍණ 3යි. හරි. දැන් බලන්න මෙතන තියෙන්නේ y සමානයි mx විතරයි. එහෙනම් m තියෙනවා මෙතන. m කියන්නේ ඍණ 5යි. එතකොට ධන c කැලලක් නෑ නේද? එතන c කියලා කැලලක් නෑ. එහෙනම් c වලට තියෙන බිඳුවනේ. එහෙනම් අන්තක්ඛණ්ඩය බිඳුවයි. ඊළඟ මෙතන බලන්න y සමානයි භාගයයි x ධන 3. එතන මේකේ අනුක්‍රමණය හැටියට අපිට ගන්න වෙන්නේ දෙකෙන් එක. මේකේ අන්තක්ඛණ්ඩය හැටියට ගන්න වෙන්නේ ධන 3. එතකොට බලන්න දැන් මේ වගේ මෙහෙම මේ විදිහටම තියෙනවා නම් අපිට m කීයද c කීයද කියලා හොයාගන්න හරිම
පහසුයි. අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩය හොයාගන්න. හොඳයි අපි දැන් බලමු අර y සමානයි mx ආකාරයටම නැතුව පොඩ වෙනස්කම් කරගන්න තියෙන ගණන් තුනක් ගැන කතා කරලා. හරි. දැන් බලන්න මේ ගානේ 2y සමානයි කියලා තියෙන්නේ. ඒතර සරල රේඛාවේ සමීකරණය මොකක්ද? y සමානයි mx ධන c. එහෙනම් y සමානයි කියලා තියෙන්න ඕනේ. හොඳේ? එතකොට දැන් අපි එහෙනම් මේක y සමානයි කියලා කරගන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මේකේ තියෙන සෑම පදයක්ම අපිට දෙකෙන් බෙදන්න සිද්ධ වෙනවා. එතකොට අපිට පුළුවනි y සමානයි කියලා ගන්නනේ. බලන්න. මේකත් දෙක කැපෙනවා. එතකොට එනවා 2x. මෙතන 5 බෙදීම 2. ඒ කියන්නේ 2.5යි. දැන් අපිට පුළුවන් මේකේ අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය ලියන්න. එහෙම y සමානයි කියලා හදාගෙන තමයි ලියන්න ඕනේ. හරි? ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් මේකේ අනුක්‍රමණය කියන්නේ m කීයද? 2යි. c කීයද? ඉතින් mx දාන c 2.5. එතකොට අපිට පුළුවනි අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය හොයාගන්න. දැන් මේකත් අපි එහෙම කරන්න ඕනේ. තියෙන්නේ y නෙමෙයි 3න් එකයි y. එහෙනම් ඔක්කොටම ඉස්සෙල්ලා මේ ඍණ 5 අපි මේ පැත්තට ගෙනියන්න ඕනේ. සියල් ඔක්කොම දේවල් එකපාර නෙමෙයි. ඉස්සෙල්ලා ඍණ 5 එහා පැත්තට පන්නමු. ඍණ 5 සමාන ලකුණේ අනිත් පැත්තට යනකොට මොකද වෙන්නේ? ධන 5 වෙනවා. නේ ධන 5 වෙනවා. දැන් මොකද වෙන්නේ? y සමානයි කියලා හදාගන්න නම් මේ බෙදීම තුන අර පැත්තට ගෙනියන්න ඕනේ. ඒක නැත්තම් දෙපැත්තම 3ෙන් ගුණ කරන්න. මේ පැත්ත 3ෙන් ගුණ කරාම 3 කැපිලා යනවා. එහා පැත්ත 3ෙන් ගුණ කරලා ලියමු. එහෙනම් මම මේ බෙදීම තුන අර පැත්තට අරන් යනවා. ඒතර මෙතන y එනවා. දැන් මේ පද දෙකම හැබැයි 3ෙන් ගුණ කරන්න ඕනේ. එක පදයක් විතරක් බෑ. මේ බෙදීම තුන ගුණ කිරීම 3යි කියලා නේ පැත්තට අරන් යන්නේ. නැත්තම් මෙහෙම ලියා ගන්න වෙනවා. x ධන 5 කියන එක 3ෙන් ගුණ කරනවා කියලා මෙතන ලියා ගන්න වෙනවා. දැන් පද දෙකම එකපාර 3ෙන් ගුණ කරලා දාගමු අපි. එතකොට එනවා 3ෙන් ගුණ කරාම 3x ධන 3 වරක් 5 15යි. අන්න දැන් අපිට ඇවිල්ලා තියෙනවා පේනවාද mx ධන c y සමානයි. එහෙනම් අනුක්‍රමණය කීයද? x සංගුණකය 3යි. අන්තක්ඛණ්ඩය කීයද? නියත පදයේ 15යි. right. අපි බලමු තව ගානක්. මේකෙත් y සමානයි mx ධන c ආකාරයට නෙවෙයි තියෙන්නේ. එහෙනම් අපි මේ 2y මේ පැත්තේ තියාගෙන මේ ධන 3 සමාන ලකුණෙන් එහා පැත්තට ගියොත් ඍණ 3 වෙනවා. තාමත් y සමානයි කියලා නෙමෙයි තියෙන්නේ නේ. තාමත් තියෙන්නේ 2y සමානයි. එහෙනම් අපි මේ සමීකරණයේ තියෙන හැම පදයක්ම දෙකෙන් බෙදමු. බලන්න කොච්චර සිම්පල්ද. අපි ඉගෙන ගන්නකොට පිළිවෙලට ක්‍රමයෙන් ඉගෙන ගන්න ඕනේ. එකපාර දැන් මම මේ කියලා දෙන පාඩමේ අන්තිම ගාන ඔයගොල්ලෝ බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති වෙයි. හැබැයි මුලින් ඉඳලා බලාගෙන ගියොත් එහෙම ඇඟට දැනෙන්නේවත් නැහැ, හිතට දැනෙන්නේවත් නැහැ. ඒ තරම් පහසුයි. දැන් බලන්න y සමානයි මෙතනත් 1x ඍණ 3 දෙකෙන් බෙදුවාම 1.5යි. එතකොට අපිට දැන් ලැබෙනවා මෙන්න අනුක්‍රමණය m වලට තියෙන්නේ 1යි, mx අනුක්‍රමණය 1යි, c කියන්නේ නියත පදය. මෙතන තියෙන්නේ ඍණ 1.5යි. c තියෙන්නේ ඍණ 1.5යි. එහෙනම් හරිනේ. y සමානයි mx ධන c. හොඳයි ළමයි, අපි බලමු දැන් මේ y සමානයි 2x ධන 1 කියන සරල රේඛාව අපි මේ ඛණ්ඩාංග තලයක ඇඳලා x සහ y අක්ෂ අඩංගු ඛණ්ඩාංග තලයක් තියෙනවා බෝඩ් එකේ. ඒකේ අපි මේ සරල රේඛාවේ ඛණ්ඩාංග තුනක් මම කියන්නේ හොයාගමු කියලා, දෙකක් නෙමෙයි තුනක්ම හොයාගමු කියලා. ඒ තුනක් හොයාගෙන අපි මේක ඉස්සෙල්ලා ඇඳලා බලමු. දැන් කොහොමද ඛණ්ඩාංග තුන හොයාගන්නේ? මේ තියෙන්නේ සරල රේඛාව. එතකොට මම මෙතනට කැමති x වල අගයන් කීපයක් අරන් තිනවා. මේක ඕගලන්ට ඕනනම් ඍණ 1.1 කියලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ.
කොහොමරි මේ අපි ඇඳගත්තු කණ්ඩාංග තලයේ ලකුණු කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් අපි බලමු ඍණ 2 ආදේශ කරලා. මම මෙතන පොඩ්ඩක් පස්සේ මකන්න බලාගෙන 2x ධන 1. මේ y සමානයිනේ. එතකොට මේකේ x තියෙන තැනට දාන්න ඕනේ ඍණ 2. එතකොට එනවා දෙවරක් ඍණ 2 ධන 1. ඊට පස්සේ මෙතනින් එනවා දෙවරක් ඍණ 2 කියන්නේ කීයද? ඍණ 4යි ධන 1යි. එතකොට ඍණ 4යි ධන 1යි කියන්නේ කීයද? ඍණ 3යි. එතකොට පළවෙනි කණ්ඩාංකය x වලට ඍණ 2 දැම්මහම අපිට y වලට එන්නේ ඍණ 3. මේ ආකාරයට තවත් අපි කණ්ඩාංග දෙකක් හොයාගමු. දැන් අපි බලමු මේ x තියෙන තැනට කීයද දාන්නේ? අපි x තියෙන තැනට දැන් දාමු බිඳුව. ඒතර බිඳුව දැම්මොත් එහෙම දෙවරක් බිඳුව ධන 1. එතකොට උත්තරේ කියන්නේ බිඳුවට එකක් එකතු කරාම කීයද? 1යි. ඔන්න ඒ විදිහට එකක් හොයාගන්න. තවත් එක කණ්ඩාංගයක් කියපේ අපිට. අපි එමුනම් x තියෙන තැනට 2 දාමු. 2නේ දාන්න ඕනේ. දෙවරක් 2 4යි. එතකොට 4යි 1යි එකතු කරාම 5යි. එතකොට අපිට එනවා 5. y වලට 5. ඔය ආකාරයට කණ්ඩාංග තුනක් හොයාගෙන ඊට පස්සේ අපි මේකේ කණ්ඩාංග තලයේ ඇඳලා මේ කණ්ඩාංග තුන ලකුණු කරනවා. ඍණ 2 ඍණ 3. x වලට ඍණ 2 වෙනකොට y වලට ඍණ 3. මේ මෙතන අපිට කණ්ඩාංකයක් ලැබෙනවා. ඊළඟට 0,1 ඍණ 2 ඍණ 3 ඊළඟට 0.1 0.1 කියන්නේ මේ මෙතන කණ්ඩාංකයක් ලැබෙනවා. ඊළඟට අපිට 2 5 x 2යි y 5යි. x වලට 2යි y වලට 5යි. මේ මෙතන කණ්ඩාංගයක් ලැබෙනවා. ඔය කණ්ඩාංග තුන හරියටම හරිනම් අපි මේ ආදේශ කරලා හෙව්වා මේ තුන එකම රේඛාවක හිටින්න ඕනේ. අපි හිතමු වැරදුනා නම් එකක් හරි ඇදේට යනවා නම් මේ තුනෙන් මොකක් හරි එකක් වැරදිලා තියෙනවා. එතකොට චෙක් කරලා බලගන්න පුළුවන්. හරියටම කෙලින් ආවොත් ආයෙ චෙක් කරන්න ඕනේ නැහැ. ඒකයි මම කිව්වේ කණ්ඩාංග තුනක් හොයාගමු කියලා. දැන් අපි මේක යා කරනවා. ඔය විදිහට යා කරනවා. ඔයගොල්ලෝ අඩි කෝදුව තියලා ලස්සනට යා කරන්න ඕනේ. හරි? මේක තමයි අපි මේ ඇඳ සරල රේඛා. ඊළඟට මෙතන මොකක්ද එකක් කියලා තියෙනවා බලන්න. ලක්ෂයන් දෙකක් දන්නා විට අනුක්‍රමණය හොයන හැටි. ඒ කියන්නේ ලක්ෂයන් දෙකක කණ්ඩාංග අපිට තුනක්ම තියෙනවා කණ්ඩාංගනේ. අපි මේ තුනෙන් ලේසිම දෙක තෝරගමු. අපි කැමති නෑනේ ඍණාගයන් තියෙන ඒවාට. එහෙනම් මේ කණ්ඩාංග දෙක තෝරගත්ත හැකි අපිට නේද? ඔව් කැමති නම් මේක තෝරගන්න. ප්‍රශ්නයක් නෑ. මේ මොනවා මේ කණ්ඩාංග වලින් ඕනම දෙකක්. මම ඉතින් ලේසි දෙක තෝරගන්න. මේ 2 5 කියන පළවෙනි කණ්ඩාංගේ මම මේක ගන්නවා ලොකු පදයන් තියෙන මේකනේ 2 5 අනිත් එක 0.1. හරිද? එතන අනිත් තව කණ්ඩාංගයක් ලියනවා නම් ඍණ 2 ඍණ 3 ගත්තත් ප්‍රශ්නයක් නැහැ මේ දෙකෙන් කම්මකලා. හරි? පස්සේ කරගන්න ඔයගොල්ලෝ. බලන්න චෙක් කරන්න. අපි ඒක පොඩ්ඩක් තියලා සාමාන්‍යයෙන් ළමයි මේ අනුක්‍රමණය කියන්නේ මේ සරල රේඛාවේ බෑවුමට. ඔක සාමාන්‍ය තේරුම. ඇන්ගල් එක බෑවුම කියන්නේ ඇන්ගල් එක කියන එක. බලන්න දැන් මේ රේඛාව x අක්ෂය තියෙන මේ තියෙන x අක්ෂය සමග මෙන්න මේ වගේ බෑවුමකින් තියෙන්නේ. මෙන්න මේ වගේ සුළු කෝණයක් තමයි මෙතන හදන්නේ නේ. x අක්ෂය සමග සුළු කෝණයක් හදන්නේ. සාමාන්‍යයෙන් x අක්ෂය සමග සුළු කෝණයක් හදනවා නම් යම් රේඛාවක් ඒකේ අනුක්‍රමණය ඉන්නේ ධන. හරිනේ? අපේ අනුක්‍රමණය ධනනේ. අපි දැන් මෙහෙම ආවයි කියලා රේඛාවක්. මේ මෙහෙම යන රේඛාවක් නම් බලන්න x අක්ෂය ධන දිශාව සමග සාදන්නේ මහා කෝණයක් නේද? අනිවාර්යෙන් මේ රේඛාවේ අනුක්‍රමණය එතකොට ඍණෙයි. අපි චෙක් කරලා බලමු අපි පස්සේ. රයිට්? ඒක පොඩ්ඩක් මතක තියාගන්න. දැන් බලන්න ළමයි මේකේ අපි බලමු මෙන්න මෙතන මෙහෙම මෙන්න මේ කණ්ඩාංග දෙක අපි දන්නවනේ. මේ කණ්ඩාංගේ මම මෙන්න මෙහෙම පොඩි ඍජු කෝණේ ත්‍රිකෝණයක් විදියට මෙහෙම හදාගත්තා. එතකොට බලන්න මේ කණ්ඩාංගයේ තියෙන්නේ මෙන්න මේ දුර
අපි මේ ඍජුකෝණී ත්‍රිකෝණේ මේ දුරට අපි y දුර කියලා කියමු. y දුර. මෙන්න මේ දුරට අපි කියමු. ඒ කියන්නේ x අක්ෂයේ පැත්තට තියෙන දුරට x දුර කියලා කියමු. හරිද? y දුර x දුර. මට කියන්න බලන්න මෙතනලා මෙතනට දුර කොච්චරද? බලන්න. මෙතන ඉඳලා මෙතනට දුර. ලකුණු එපා. ධන ඍණ ලකුණු ඕනේ නැහැ. දුර දිග. බලන්න. මෙතනලා මෙතනටනේ. මෙතනලා මෙතනට 1 2 3 4 නේ තියෙන්නේ. මේ දුර ඇවිල්ලා මේ දුරනේ. මේ දුර ඇවිල්ලා 1 ඉඳලා 5 වෙනකල් 4යි නේද තියෙන්නේ. එතන y දුර 4යි. හරිද? x දුර කීයද? ඒ කියන්නේ මේ දුර 2යි නේ. x දුර 2යි. එතකොට බලන්න ළමයි අපි y දුර x දුරෙන් බෙදලා මෙතන y දුර 4යි මෙතන x දුර කීයද 2යි 4 දෙකෙන් බෙදුවාම එන්නේ 2යි නේ අපි බලමු මේ විදිහටම මේක තවත් අපි මේ රේඛාව මත තියෙන තවත් ඒ වගේ ඍජුකෝණී ත්‍රිකෝණ මෙන්න මෙහෙම ගමුකෝ මේ මෙතනත් හදාගත්තා හැකිනේ අපිට මෙහෙම මෙතන ඉඳලම දැන් චුට්ටක් බලන්න මෙන්න මේ දුර කීයද එතලා ගන්න ඒකක තියෙනවා කීයක්ද මෙතනලා ගත්තොත් 1යි 2යි 3යි 4යි නේ 4යි මේ දුර කොච්චරද 2යි නේ 2යි ඒත් බලන්නකෝ දැන් මේ දුර 2යි ආවේ අපිට 2යි එතකොට ඒත් බලන්න y දුර x දුරෙන් බෙදුවාම එන්නේ ඒකනේ උත්තරේම එතකොට මේ විදිහට මේ y දුර x දුරෙන් බෙදුවාම එන උත්තරයට අපි අනුක්‍රමණය කියලා කියනවා 2යි. හරිනේද? අපි ඇන්ද රේඛාවේ අනුක්‍රමණයක් 2යි නේ. තවත් විදියකින් ඛණ්ඩාංක දෙකක් දීලා තිබ්බොත් අපිට පුළුවනි මේ අනුක්‍රමණය හොයන්න මෙන්න මෙහෙම. y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස දැන් මොකද්ද මේ x y ඛණ්ඩාංක වෙනස කියන්නේ සාමාන්‍යයෙන් අපි ඛණ්ඩාංකයක් ලියනකොට ඔයගොල්ලෝ දන්නවා නේද ඛණ්ඩාංකයක් ලියන්නේ ඉස්සෙල්ලා x, y ආකාරයටනේ ඛණ්ඩාංකයක් ලියන්නේ මේ ඉස්සෙල්ලා අපි මේ ඛණ්ඩාංකය කිව්වේ ඍණ දෙකේ ඍණ තුනේ ඉස්සෙල්ලා ලියන්නේ x ඛණ්ඩාංකය එහෙනම් මේකේ මේ තියෙන්නේ x මේ තියෙන්නේ y මේ තියෙන්නේ x මේ තියෙන්නේ y එහෙනම් බලන්න y ඛණ්ඩාංක වෙනස කියන්නේ මේ y වලින් මේ y අඩු කරන්න ඕනේ පහෙන් එකක් අඩු කරන්න ඕනේ ඉතින් x ඛණ්ඩාංක වෙනස කියන්නේ දැන් පහෙන් එකක් අඩු කරා නම් x ඛණ්ඩාංක වෙනස කියන්නේ දෙකෙන් බිඳුවක් අඩු කරන්න ඕනේ මේක 2යි x මේක 0.1 නේද දෙකෙන් අඩු කරන්නේ කීයක්ද බිඳුව ඉතින් බලන්න පහෙන් එකක් 4යි දෙකෙන් බිඳුවක් අඩු කරාම 2යි 4 දෙකෙන් බෙදුවාම 2යි දැක්කද y ඛණ්ඩාංක වෙනස බෙදන්න ඕනේ x ඛණ්ඩාංක වෙනසෙන් ලක්ෂයන් දෙකව ඛණ්ඩාංක දන්නවා බලන්න හරි නේද අපේ අනුක්‍රමණය 2යිනේ අපිට මේ විදිහට අනුක්‍රමණය ගැන කතා කරන්න පුළුවන් අපි දැන් ගොඩක් කතා කරනවා මේ පාඩමේදී ඊළඟට අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද්ද ළමයි අන්තක්ඛණ්ඩය යනු අන්තක්ඛණ්ඩය කියන්නේ ළමයි මේ සරල රේඛාව මෙන්න මේ y අක්ෂයේ තියෙන්නේ මේ සරල රේඛාව මෙන්න මේ y අක්ෂයේ කැපෙන තැන බලන්න හරියටම එකේ දිනේද කැපෙන්නේ ඈ එහෙනම් බලන්න මේ අන්තක්ඛණ්ඩය එකයි අන්තක්ඛණ්ඩය යනු සරල රේඛාව y අක්ෂය කැපෙන තැන y අක්ෂය කැපෙන තැන සරල රේඛාව y අක්ෂය කැපෙන තැන එහෙනම් එකනේ එහෙනම් c සමානයි කීයද 1යි බලන්න මේකේ අනුක්‍රමණය 2යි අන්තක්ඛණ්ඩය 1යි අපිට ලැබුණ අනුක්‍රමණය 2යි අන්තක්ඛණ්ඩය 1යි එතකොට මතකද දැන් අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂය කැපෙන තැන මට නිකන් ඔන්න මම පසු මතකයකට කියන්නේ ළමයි
අන්තඛණ්ඩය කියන්නේ එක නේද? y අක්ෂය කියන්නේ. නිකන් බලන්න y අක්ෂය කැපෙන දේ ඛණ්ඩාංගය මට චුට්ටක් කියන්නකෝ. මේ ඛණ්ඩාංගය. මේ මෙතනක් තියෙනවා නේ. බිඳුවේකනේ අපි ලකුණු කරලා තියෙන්නේ. ඛණ්ඩාංගය ඇවිල්ලා හොඳට බලන්න මම මෙතන පොඩ්ඩක් ලියන්නම් ඈ. බිඳුවේ 1. හරිද? එතකොට ළමයි බිඳුවේ 1 ලකුණු වෙන්නේ y අක්ෂය මත නේද? එහෙනම් මට කියන්න බිඳුවේ 2 ලකුණු වෙන්නේ කොතනද? එක් y අක්ෂය මත නේද? බිඳුවේ 3 ලකුණු වෙන්නේ මෙතන. එක් y අක්ෂය මත. මේ පැත්තෙන් ගත්තොත් බිඳුවේ ඍණ 2 ලකුණු වෙන්නේ කොතනද? බිඳුවේ ඍණ 2 ඛණ්ඩාංගය මෙතන ලකුණු වෙන්නේ නේ. එක් y අක්ෂය මත. එහෙනම් ඔයගොල්ලෝ එකක් මතක තියාගන්න අපිට බිඳුව කමා කියලා මොකක් හරි ඉලක්කමක් තිබ්බොත් මෙතන අන්තක්කණ්ඩේ තියෙනවා නේ. දැන් මේ ලක්ෂය හරහා යන රේඛාව නම් අන්තක්කණ්ඩේ 2යි. බිඳුව 5 කියන ලක්ෂය හරහා යනවා නම් අනිවාර්යෙන් අන්තක්කණ්ඩේ 5ක් වෙන්න ඕනේ. මොකද බිඳුවේ 5 ලකුණු කරන්නේ මෙතනනේ. y අක්ෂය කැපෙන්නේ 5ේදී එතකොට. ඔන්න ඔය චූටි මතකයක් තියාගන්න. බිඳුව කමා කියලා ඛණ්ඩාංගයක් තිබ්බොත් එතනින් කියන්න පුළුවන් අපිට අන්තක්කණ්ඩය. එහෙනම් මම ඊළඟ පියවරට යනවා. බලන්න ඛණ්ඩාංග දෙකක් දීලා තියෙනවා. ඛණ්ඩාංග දෙකක් දීලා තියෙනවා. මේකේ අනුක්‍රමණය හොයන්න කියනවා. එතකොට මම ඉස්සෙල්ලා ඔයගලන්ට කිව්වා මතකද? ඛණ්ඩාංග දෙකක් දුන්නම අනුක්‍රමණය හොයනකොට කොහොමද කරන්නේ? අන්න හරි. කොහොමද? y ඛණ්ඩාංක වෙනස බෙදමු අපි x ඛණ්ඩාංක වෙනසෙන්නේ. මතකද? හරි. එතකොට දැන් බලන්න මේකේ y මේ තියෙන්නේ, මේකේ y මේ තියෙන්නේ. එතන මේකේ අනුක්‍රමණය හොයන්න නම් මේ y ඛණ්ඩාංක වෙනස බෙදනවා x ඛණ්ඩාංක වෙනසෙන්. එහෙනම් y ඛණ්ඩාංක වෙනස කියන්නේ 6න් 2ක් අඩු කරනවා. x ඛණ්ඩාංක වෙනස කියන්නේ 4න් 2ක් අඩු කරනවා. හරි පහසුයි නේ. 6න් 2ක් අඩු කරාම 4යි. 4න් 2ක් අඩු කරාම 2යි. එතකොට 4 2ෙන් බෙදුවාම උත්තරය 2යි. අන්න අපිට අනුක්‍රමණය ලැබුණා. එහෙනම් එපරිදිම මේකේ y ඛණ්ඩාංක වෙනස ඇවිල්ලා 2යි 3යි තියෙන්නේ නේ. එහෙනම් 2 අඩු කිරීම 3. x ඛණ්ඩාංක වෙනස කියන්නේ 6යි 4යි තියෙන්නේ. 6 අඩු කිරීම 4. හරි. එතකොට 2ෙන් 3ක් අඩු කරාම එන්නේ ලොක්ක ඍණනේ. නම් ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරාම 1යි. ලොක්කගේ ලකුණ ඍණ. උත්තරේ ඍණ 1යි. 6න් 4ක් අඩු කරාම 2යි. එහෙනම් අනුක්‍රමණය වෙන්නේ ඍණ භාගයයි. ඊළඟට බලමු මේක. මේකේ y ඍණ 2යි, මේකේ y 7යි. හරි. එතකොට අපි කරන්න ඕනේ y ඛණ්ඩාංක වෙනස හොයන්නම් ඍණ 2 අඩු කිරීම 7. එතන 7නේ තියෙන්නේ. ලියනවා කියන විදිහටම ලියනවා. ඍණ 2 එකෙන් අඩු කරනවා 7ක්. හරි. x ඛණ්ඩාංක වෙනස එකෙන් අඩු කරනවා බිඳුව. කොහොම නෙන්නේ? දැන් අපි එහෙම අර කතා කරන විදිහටම ලියලා දැන් බලන්න ඍණ 2යි ඍණ 7යි කියන්නේ ඍණ කීයද? ඍණ 9යි. එතන ඉන්නේ 1යි. ඒ කියන්නේ 9 ඍණ 1කින් බෙදුවාම උත්තරේ ඍණ 9. මේ ගැටලුව හොඳට පරිස්සමෙන් ඈ. මම බලන්න මේ පරිස්සම් වෙන හැටි. දැන් මේකේ y වලින් මේකේ y අඩු කරන්න ඕන. එහෙනම් අපි එහෙනම් කරමු බලන්න. ඍණ 4 අඩු කරන්න තියෙන්නේ කීයක්ද? මේකෙන් අඩු කරන්න තියෙන්නේ මේක නේද? මෙතන අඩු කරන්න තියෙන්නේ ඍණ 7ක්. අපි ඒක චූටි වරහණක් ඇතුලේ ලියාගමු. හරි. ඊළඟට තාක්ෂණික දෝෂයක් වුණා. අපි බලමු නැවත
y කණ්ඩාංක වෙනස කියන්නේ මේ ඍණ 4න් අඩු කරන්න ඕනේ ඍණ 7. ඍණ 4න් අඩු කරන්න ඕනේ ඍණ 7ක්. ඊළඟට එකෙන් අඩු කරන්න ඕනේ ඍණ 2ක්. එකෙන් x කණ්ඩාංක වෙනස එකෙන් අඩු කරන්න ඕනේ ඍණ 2ක්. මොන දැන් බලන්න හොඳට බලාගෙන ඉන්න මෙතන කරන වැඩේ. මෙතන තියෙනවා ඍණ 4. ඊළඟ මෙතන ඍණ 7 තියෙන්නේ. අඩු කරන්න තියෙන්නේ ඍණ 7ක්. ඒ කියන්නේ ඍණයි ධන 7 බවට පත් වෙනවා. මෙතන 1. ඊළඟ මෙතනත් ඍණෙන් ගුණ කළාම ධන 2 බවට පත් වෙනවා. හරිද? ආයි මේක ලියුව හැටි පොඩ්ඩක් බලන්න. ඍණ 4න් අඩු කරන්න ඕනේ ඍණ 7ක්. ඍණ 4න් අඩු කරන්න ඕනේ ඍණ 7ක්. එතන ඍණයි මෙතන ධන 7. දැක්කද? ඒ විදිහට. ඊළඟට බලන්න ඍණ 4යි ධන 7යි කියන්නේ කීයද? ඍණ 4යි ධන 7යි. ඒ කියන්නේ ලොක්කගෙන් පොඩ්ඩක් අඩු කරලා ලොක්කගේ ලකුණ දාන්න. 7න් 4ක් අඩු කරාම 3යි. ලොක්කගේ ලකුණ ධන 3යි. එක ධන 2 කියන්නේ 3යි. එතකොට 3 3ෙන් බෙදුවාම 1යි. දැන් බලන්න අනුක්‍රමණය ළමයි 1යි. මේ මම ගණන් 4ක් හැදුවා. මේ ගණන් 4න් එක ගානක් විශේෂ ගානක්. මොකද්ද දන්නවද මේ විශේෂත්වය? මේ මම හොඳයි බලන්න හොඳට මේ කණ්ඩාංක මේ දෙකයි මේ දෙකයි මේ දෙකයි මේ දෙකයි. මේ කණ්ඩාංක 4 හොඳට නිරීක්ෂණය කරලා එක පාරම ඔයගලන්ට අන්තක්ඛණ්ඩය කියන්න පුළුවන් මේ ගණන් 4න් කොයි ගානේද? තප්පර 5ක් දෙන්න. 6ක්. කොයි ගානේද අන්තක්ඛණ්ඩය කෙලින්ම කියන්න පුළුවන්. පටන් ගමු මේකෙන්. බලන්න මේ දෙකෙන් එකපාර අන්තක්ඛණ්ඩය කියන්න පුළුවන්ද? ඊළඟට බලන්න මේ ගානේ එකපාර අන්තක්ඛණ්ඩය කියන්න පුළුවන්ද? මේ ගානේ පුළුවන්ද? මේ ගානේ පුළුවන්ද? මෙන්න තියෙනවා පොයින්ට් එක. මතකද 0.7 අර මං අර ප්‍රස්තාරයේ ඇඳපු තැන කිව්වා නේද 0.7 ඛණ්ඩාංකයේ ලකුණු වෙන්නේ y අක්ෂය මතනේ 0.7 ලකුණු වෙන්නේ. ඒ කියන්නේ y අක්ෂය කැපෙන්නේ 7 දී නේද? එහෙනම් මේ රේඛාවේ අන්තක්ඛණ්ඩය 7යි කියලා අපිට කෙලින්ම කියන්න පුළුවන්. දැන් අනුක්‍රමණය හෙව්වා අන්තක්ඛණ්ඩය මෙතනින් 7යි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ සමීකරණයට යන්න පුළුවන්. අනුක්‍රමයක් දන්නවා අන්තක්ඛණ්ඩයක් දන්නවා. අපි බලමු තව ඉදිරියටත් ගිහිල්ලා. දැන් අපි බලමු ඊළඟට එක ඒ රේඛාව මත තියෙන ඛණ්ඩාංකයක් සහ අන්තක්ඛණ්ඩය දුන්නොත් රේඛාවේ තියෙන එක ඛණ්ඩාංකයකුයි ඒ රේඛාවේ අන්තක්ඛණ්ඩයයි දුන්නොත් අපි කොහොමද මේ රේඛාවේ සමීකරණය ලියන්නේ කියලා. පළවෙනි ගාන අපි ගමු. මෙන්න ඛණ්ඩාංකය 3 මේ රේඛාව 3 10 කියන ඛණ්ඩාංකය හරහා යනවලු සහ අන්තක්ඛණ්ඩය 1යිලු. එතකොට දැන් අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩය කියන දෙකෙන් එකක් දීලා තියෙනවානේ. අනුක්‍රමණය දන්නේ නැහැ. එහෙමනම් ළමයි මේකේ අන්තක්ඛණ්ඩය 1 නම් එතකොට අපිට සාමාන්‍යයෙන් සමීකරණය සරල රේඛාවක සමීකරණය y සමානයි mx ධන c නේ. m දන්නේ නැහැ c දන්නවනේ. එහෙනම් n දන්නේ නැති හින්දා අපි mx කියලා ලියනවා c වෙනුවට අපි 1 දානවා. දැනට ඕකයි අපේ සරල රේඛාවේ සමීකරණය. අපි දැන් අනුක්‍රමණය හොයාගත්තොත් m හොයාගත්තොත් ඒ m වලට එන උත්තරේ මෙතනට දාපු ගමන් සමීකරණය හරි. පැහැදිලිද? එහෙනම් දැන් කොහොමද m හොයාගන්නේ? මෙතනදී එක ඛණ්ඩාංකයයි තියෙන්නේ. එක ඛණ්ඩාංකයක් තිබ්බට මක් වෙනවයි නේද? මේ ඛණ්ඩාංකය අපි මේ සමීකරණයට ගැලපෙන්න ඕනේ, තෘප්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ඛණ්ඩාංකයේ x y වල අගයන් දෙක x ඛණ්ඩාංකයේ 3 මෙතනට දානවා y ඛණ්ඩාංකයේ 10 මෙතනට දානවා. අපි එමනම් මේ රේඛාව 3,10 කියන ඛණ්ඩාංකය හරහා යන නිසා අපි මේකේ y වෙනුවට දාමු 10 m ගුණ කිරීම x වෙනුවට දාමු අපි 3. දැන් තේරුණාද? මේ ඛණ්ඩාංකය අපි මේ සමීකරණයට ගැලපුවා. x වල අගයයි y වල අගයයි. දැන් හරි නේද වැඩි? මෙතන 3m වෙනවා.
මේ ධන එක මේ පැත්තට අරන් ආපුවම ඍණ එක වෙනවා. අහන් බලන්නකෝ දැන් අපිට m විතරයි දන්නේ නැත්තේ. අපිට පුළුවනි දැන් 3m සමානයි 9ක් එනවා. දෙපැත්තම 3ෙන් බෙදුවොත් m සමානයි 3ක් එනවා. දැන් හරි නේද? අන්තක්ඛණ්ඩයක් දන්නවා අනුක්‍රමණයක් දන්නවා නම් දැන් අපිට සරල රේඛාවේ සමීකරණය ලියන්න පුළුවන්. මොකද්ද? y සමානයි mx කියන්නේ 3x ධන අන්තක්ඛණ්ඩය එකයිනේ 3x ධන 1. රයිට්. ඔන්න අපේ සමීකරණය. දැන් අපි බලමු මේ විදිහෙම ගානක් තව එකක්. දැන් අපි ටිකක් ඉක්මනට හදමු. මට කියන්න අන්තක්ඛණ්ඩය දන්න හින්දා දැන් සමීකරණය මොකද්ද මේක ලිව්වා වගේ y සමානයි mx ධන අන්තක්ඛණ්ඩයට දැම්ම 2. ඊළඟට මොකද කරේ අපි? අර මේ දීලා තියෙන ඛණ්ඩාංකය මේකට ආදේශ කරා. 3,3 කියන ඛණ්ඩාංකය අපි මේකට දැම්මොත් x වලටත් දාන්නේ 3 y වලටත් දාන්නේ 3. එහෙනම් y වලට 3 දැම්මා m ගුණ කිරීම x වලටත් 3 දැම්මා. ධන 2. මේ පැත්තෙන් 3යි m ආවා. මේ ධන 2 සමාන ලකුණෙන් මේ පැත්තට අරන් ආවම ඍණ 2 වෙනවනේ. ඒ කියන්නේ මේ පැත්තට එන්නේ 1යි මෙතනට එන්නේ 3යි m. හරිද? පැහැදිලිද? දැන් අපි 3m කියන්නේ 1යිනේ. දෙපැත්තම අපි 3ෙන් බෙදුවොත්. ඔහොම 3ෙන් බෙදලා දාමු දෙපැත්තම. එතකොට මේ පැත්තෙන් m එනවා. මේ පැත්තෙන් 3n එකේ. ඒ කියන්නේ අනුක්‍රමණය 3n එකයි. එතකොට අනුක්‍රමණය 3n එකයි අන්තක්ඛණ්ඩය 2යි මේ m තියෙන තැනට අපි 3n එක දැම්මොත් සමීකරණය මොකද්ද? y සමානයි 3n 1යි x අනිවාර්යෙන් x තියෙන්න ඕනේ 3n 1යි x ධන 2. මේක තමයි අපේ සමීකරණය. හරි? පැහැදිලිද? බලමු මේ ගානත් එම ගාන විදිහම ගානක් අන්තක්ඛණ්ඩය ඍණ 4 හින්දා c ඍණ 4 හින්දා අපිට සමීකරණය දැම්මට කියන්නේ සමීකරණයේ y සමානයි mx ඍණ 4 නේ එන්දන්නේ ඊළඟට මේ සරල රේඛාව 3 ලක්ෂය හරහා යන හින්දා x වලට 3කුයි y වලට 8කුයි දාමු. y වලට 8 දැම්මා. ඊළඟට x වලට 3 දැම්මා. x වලට 3 දැම්මා. y වලට 8 දැම්මා. හරි. එතකොට එනවා මේ ඍණ 4 මෙහාට ආපුවම ධන 4 වෙනවා. මේ පැත්තේ 3යි එන්නේ. ඍණ 4 වම් පැත්තට අරන් ආවා සමීකරණය. එතකොට අපිට එනවා 3යි m සමානයි 8යි 4යි 12යි. දෙපැත්තම අපි 3ෙන් බෙදුවොත් m සමානයි 4යි. සමීකරණය එතකොට m වලට 4ක් දැම්මොත් y සමානයි 4යි x ඍණ 4. රයිට්. දැන් මේකෙන් යන්න පුළුවන් නේ. දැක්කද අරවා හොඳට ඉගෙන ගත්තා. මේ ගාන පරිස්සමෙන් ඍණ ලකුණුත් තියෙනවානේ. එතන ඛණ්ඩාංකේ. එහෙනම් බලන්න. අන්තක්ඛණ්ඩයේ ඍණ 5 හින්දා සමීකරණය y සමානයි mx ඍණ 5. m දන්නේ නැත්නම් මේ ඛණ්ඩාංකය අපි මේකට ආදේශ කරමු. බලන්න අපි x තියෙන තැනට දාන්න ඕනේ ඍණ 2, y තියෙන තැනට දාන්න ඕනේ ඍණ 9. එහෙනම් y තියෙන තැනට ඍණ 9 දාමු. m ගුණ කිරීම x කියන තැනට අපි දාමු ඍණ 2. දැන් අඩු කිරීම 5. දැන් අපි සුළු කරගෙන යන් ඍණ 9 මේ ඍණ 5 අපි මේ පැත්තට පන්නමු ධන 5යි කියලා. ඍණ 5 මෙහාට ගෙනාවා. ඊට පස්සේ මෙතන එන්නේ ඍණ 2යි එන්නේ. ඍණ 2යි එන්නේ. එතන මට කියන්න ඍණ 9යි ධන 5යි කීයද? ඍණ 9යි ධන 5යි. මේක ලොක්කනේ. එහෙනම් 9 5 කඩු කරාම 4යි ලොක්කගේ ලකුණ ඍණ 4. දැන් බලන්න මට කියන්න m වලාගේ හොයන්න නම් දෙපැත්තම බෙදන්න ඕනේ කීයෙන්. මේ ඍණ 2නේ අයින් කරන්න ඕනේ. එහෙනම් දෙපැත්තම අපි ඍණ 2කින් බෙදමු. කීයෙන්ද? ඍණ 2. ඍණ 2කට ඍණ 2 කැපිලා ගියාම m වෙනවා. මෙතන ඍණයි ඍණයි බෙදුවාම මෙතන ධන වෙනවා ධන 2යි.
එතකොට අපේ m වලට ධන දෙකක් එනවා. එහෙනම් රේඛාවේ සමීකරණය මේ මෙතනට දෙකක් දාලා m වලට දෙකක් දැම්මම y සමානයි 2x ඍණ 5 කියලා y සමානයි 2x ඍණ 5 කියලා අපේ මේ සරල රේඛාවේ සමීකරණය ලැබෙනවා. හරිද? දැන් අපි බලමු ඛණ්ඩාංග දෙකක් දුන්නාම දී ඇති ලක්ෂයන් දෙකක් හරහා යන මේ රේඛාව මේ ඛණ්ඩාංග දෙක හරහා යන මේ රේඛාවේ සමීකරණය ලියන්න. මම මේක ගැන චුට්ටක් ඉස්සෙල්ලා සාකච්ඡා කරා. දැනුම තියෙනවා අපිට සාමාන්‍ය. දැන් මට කියන්න මේ ඛණ්ඩාංග දෙකක් දන්නවනම් දැන් අනුක්‍රමණය හොයන්න ඉස්සෙල්ලා දැන් මේ චුට්ටකට ඉස්සෙල්ලාත් ඉගෙන ගත්තනේ. අනුක්‍රමණය කීයද? මේකේ y මේ තියෙන්නේ මේකේ y මේ තියෙන්නේ. එහෙනම් y ඛණ්ඩාංග වෙනස කියන්නේ 6න් අඩු කරනවා මේ y වලින් මේ y දෙකක්. x ඛණ්ඩාංග වෙනස කියන්නේ මේකේ x වලින් මේකේ x අඩු කරනවා. 4න් අඩු කරනවා බිඳුවක්. 6න් දෙකක් 4යි 4න් බිඳුවක් 4යි. උත්තරේ එනවා 1යි. හරිද? මේක ටිකක් විශේෂ ගානක්. මට කියන්නේ මේකේ අන්තක්ඛණ්ඩය කීයද? මතකද? පාඩමේ පටන් ගන්නකොටම කියලා දුන්නා. බිඳුවකමා කියලා ඛණ්ඩාංකයක් අපි ලකුණු කරන්නේ y අක්ෂය මත නේද? ඒ කියන්නේ y අක්ෂය කැපෙන තැන මේ ගණන් දෙක වෙන්න ඕනේ. නේද? මෙහෙම අපි ඇඳාම මේ බලන්න මේක බිඳුව. එතකොට මම බිඳුවේ දෙක ලකුණු කරන්නේ මෙතනනේ. මෙතනනේ ඛණ්ඩාංකය. ඒ කියන්නේ ওই රේඛාවේ එක ඛණ්ඩාංකයක් y අක්ෂය මත තියෙනවා. කියන්නේ අන්තක්ඛණ්ඩය දෙකයි. ඒ කියන්නේ 0.2 හරහා යන හින්දා අන්තක්ඛණ්ඩය දෙකක් වෙනවනේ. එහෙනම් සමීකරණයේ අනුක්‍රමණයක් දන්නවා, අන්තක්ඛණ්ඩයක් දන්නවා. සමීකරණයේ y සමානයි mx ධන c ආකාරයට ලියුවොත් m වලට දානවා කීයක්ද? 1යි දානවා. c වලට දානවා කීයක්ද? 2ක්. y සමානයි mx ධන c ආකාරයට ලියන්න 1x ධන 2 කියලා. අපි බලමු තව ගානක් 2 10 1 7. 2 10 සහ 1 7. මෙන්න මේ ඛණ්ඩාංග දෙක හරහා යන සරල රේඛාවේ අපි අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩය හොයලා සමීකරණය ලියන්නයි යන්නේ. තේරුණාද? අනුක්‍රමණය නම් හොයත හැකිනේ. අපි ඒක ඉක්මනට හොයමු බලන්න. y ඛණ්ඩාංග වෙනස මෙන්න මේ y වලින් මේ y 10න් 7ක් අඩු කර. x ඛණ්ඩාංග වෙනස 2න් 1ක් අඩු කරා. 3යි 1යි. 10න් 7ක් 3යි 2න් 1ක් 1යි. 3 1න් බෙදුවාම 3යි. ඊටාත්ම පහසුවෙන් අපි අනුක්‍රමණය 3 හොයාගත්තා. අන්තක්ඛණ්ඩය දැන් කියන්න පුළුවන්ද මේ ගානේ? පුළුවන් අන්තක්ඛණ්ඩය කියන්න? බිඳුවකමා කියලා ලක්ෂයක් තියෙනවද? අර ඉස්සෙල්ලා ගානේ තිබ්බා වගේ බිඳුවකමා කියලා ලක්ෂයක් නැහැනේ. කියන්නේ y අක්ෂය මත ලක්ෂයක් නැහැ. එහෙනම් අන්තක්ඛණ්ඩය මෙතනින් එකපාර කියන්න බෑ. අපි දැන් කරන්නේ අනුක්‍රමණය 3ක් හින්දා සමීකරණය ලියනවා අනුක්‍රමණය 3නේ y සමානයි mx 3ix ධන c කියලා. ඊළඟට දැන් අනුක්‍රමණය හරි. දැන් අන්තක්ඛණ්ඩය හොයාගන්න එපැයි. අර ඉස්සෙල්ලා අභ්‍යාසයේදී අපි කරේ එක ඛණ්ඩාංකයක් මේකට ආදේශ කරාට පස්සේ අන්තක්ඛණ්ඩය හැවි. අර x ඛණ්ඩ නේද? ඔයාලට මේ දෙකෙන් කැමති එකක් තෝරගන්න. පහසු එකක් තෝරගන්න. ඕගොල්ලෝ කැමති මොකකටද? කියන්න බලන්න. ඔව් මොකද? 1 7. 1,7 තෝරගන්න බලන්න. දැන් මේකේ y තියෙන තැනට 7 දාන්න ඕනේ. x තියෙන තැනට 1. එතකොට y තියෙන තැනට මම 7 දැම්මා. x තියෙන තැනට 1 දැම්මා. හරි? ධන c 7 අඩු කිරීම 3 රකික 3යි. එහා පැත්තේ c එනවා. එතකොට 7න් 3ක් අඩු කරාම 4යි කියලා අන්තක්ඛණ්ඩය ලැබෙනවා. එහෙනම් අන්තක්ඛණ්ඩය දැන් එතනින් 4ක් ලැබුණා නම් c තියෙන තැනට 4 දැම්මොත් සමීකරණය y සමානයි 3x ධන 4. පැහැදිලිද? අපි තව ගානක් කරන් බලමු.
2 ඍණ 5 ඍණ 2 7 කියන ඛණ්ඩාංක දෙක. අපි බලමු y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනසෙන් බෙදන්න යන්නේ. මේ y වලින් අඩු කරන්න ඕනේ මේ y. ඒ කියන්නේ ඍණ 5 අඩු කරන්න ඕනේ 7ක්. ඊළඟට 2න් අඩු කරන්න ඕනේ 2න් අඩු කරන්න ඕනේ කීයද? ඍණ 2ක්. දැක්කද? බොහොම පරිස්සමෙන්. ආයෙ බලන්න. ඍණ 5න් අඩු කරන්න ඕනේ 7ක්. 2න් අඩු කරන්න ඕනේ ඍණ 2ක්. එතකොට ඍණ 5යි ඍණ 7යි කියන්නේ ඍණ 12යි. මෙතන යට එනවා 2. මෙතන ඍණයි ධන 2 වෙනවා. ඒ කියන්නේ ඍණ 12 බෙදීම 4. ඍණ 12 බෙදීම 4 කියන්නේ කීයද? ඍණ 3යි. ඔන්න අපිට අනුක්‍රමණයට ඍණ 3ක් ලැබුණා. එහෙනම් අර ඉස්සෙල්ලා ලිව්වා වගේ අනුක්‍රමණයට ඍණ 3ක් දාලා අන්තක්ඛණ්ඩය දන්නේ නැහනේ. මේ දෙකෙන්ම අන්තක්ඛණ්ඩය කියන්න බෑනේ. එහෙනම් අනුක්‍රමණයට ඍණ 3 දැම්මොත් y සමානයි ඍණ 3x ධන c කියලා අපිට ලැබෙනවානේ. c දන්නේ නැහැ. දැන් c හොයන්න නම් මොකද කරන්න ඕනේ? පෙර පරිදි එක්ක මේ ඛණ්ඩාංකය මේකට ආදේශ කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක ආදේශ කරන්න. අපි මේක ආදේශ කරමු. 2 ඍණ 5 කියන ඛණ්ඩාංකය. මට කියන්නේ y කියන තැනට දාන්නේ කීයද? කීයද? මේකේ y ඛණ්ඩාංකය කීයද? ඍණ 5. මේ y වෙනුවට ඍණ 5ක් දැම්මා. ඍණ 3 ගුණ කිරීම. x තියෙන තැනට මම දාන්න ඕනේ කීයද? 2. එතකොට අපිට c හොයාගන්න පුළුවන්. මේ පැත්තේ c තියාගෙන මෙතන ඍණ 5 වම් පැත්තේ තියෙන ඍණ 5 මෙතන ඍණ 6යි නේ. ඍණ 3 වරක් දාන 2 කියන්නේ. ඍණ 6 සමාන ලකුණෙන් මේ පැත්තට එනකොට මොකද වෙන්නේ? ධන 6 වෙනවා. එතන බලන්න ඍණ 5යි ධන 6යි කියන්නේ ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරාම 1යි ලොක්කගේ ලකුණ ධන. c සමානයි 1යි. අනුක්‍රමණය දන්නවා ඍණ 3ක් හොයාගත්තා. අන්තක්ඛණ්ඩය දන්නවා 1ක් හොයාගත්තා. දැන් මේ මම අන්තක්ඛණ්ඩයේ තියෙන තැනට 1 දැම්මම සමීකරණය හරි. y සමානයි ඍණ 3x ධන 1 කියලා අපිට මෙම සරල රේඛාවේ සමීකරණය ලැබෙනවා. දැන් බලන්න අද දවස තුල අපි ලොකු වැඩක් කරා. තේරුණාද? බලන්න සරල රේඛාව පිළිබඳව සෑහෙන දුරට සාකච්ඡා කරා. තව ඕනනම් ඇති නැති තරමයි. හරි. මේ වීඩියෝ හොඳට බලන්න. බලලා ඉවරලා හොඳ අවබෝධයක් ගන්න. දැන් අපිට මේ පාඩමේ ඉදිරි පියවරට යන්න නම් මේක බලලා තියෙන්න ඕනේ, දැනුමක් අරගෙන තියෙන්න ඕනේ. එහෙමනම් මම ඔයගොල්ලන්ට අවසාන වශයෙන් ආරාධනාවක් කරනවා මාගේ සිසිර ඇකඩමි YouTube නාලිකාව මේ වෙනකොටවත් ඔයගොල්ලන්ට subscribe කරන්න බැරි වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් subscribe කරන්න. subscribe ඒ රතු පාට subscribe button එක එබුවට පස්සේ එනවා bell icon එකක්. ඒකට all දෙන්න. එතකොට ඔයගොල්ලන්ට මම දාන අලුත් වීඩියෝ සියල්ලම notification හැටියට එම මොහොතේ මෙම තප්පරෙන්න ඔයගොල්ලන්ගේ phone එකේ හෝ කම්පියුටරේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එම දාපු සැනින්ම. එහෙමනම් සියලු දෙනාටම මම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අනාගතයේ වාසනාවන්තම වේවායි පතමින් ඔයගොල්ලන්ගෙන් මම අද සමු ගන්නවා. ආයුබෝවන්.